සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. අයිබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම භාග්‍ය ධනංජල කොල්ල ප්‍රථමයෙන් අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. මෙරටින් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව ගත වූ දිනයෙන් වාර්තා වෙයි. පාසල් යළි ආරම්භ කිරීමට විශේෂ සාකච්ඡාවක් ලබන බදාදා. ස්වර්ණ මහල් තැන්පත්කරුවන්ට වන්දි ගෙවීමේ තවත් අදියරක් හෙට සිට. චීන රොකට් යානයේ සුන්බුන් ඉන්දියන් සාගරයට කඩා වැටේ. උත්තරීතර සෙනෙහසේ අරුත්තුන් ලොව සියලු මව්වරුන්ට වෙන් වූ දිනය අදයි. කාබුල් නුවර පාසලකට එල්ලූ බෝම්බ ප්‍රහාරයකින් 55 දෙනෙකු ජීවිතක්ෂයට. අද පසරුවේ නව කොවිඩ් ආසාදිතයින් 1732 දෙනෙකු මෙරටින් හඳුනා ගැනුණා. යනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 1,24,966ක් ලෙසයි. මේ අතර මෙරටින් වාර්තා වූ වැඩිම දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ වාර්තා වුණා. ඒ කොවිඩ් මරණ 22ක් වාර්තා වීමත් සමගයි. කොවිඩ් ආසාදිතයන් 1896 දෙනෙකු ඊයේ මෙරටින් වාර්තා වූ අතර මෙරටින් කොවිඩ් මරණ 22ක්ද ඊයේ වාර්තා වුණා. ඊයේ වාර්තා වූ ආසාදිතයන්ගෙන් 6 දෙනෙකු විදේශ රටවල සිට මෙරටට පැමිණි අය බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ. දේශීයව හඳුනාගත් ආසාදිතයන් අතරින් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබෙනවා. ඒ අනුව බස්නාහිර පළාතෙන් ඊයේ හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 1116ක් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. හඳුනාගත් ආසාදිතයන් අතරින් වැඩිම පිරිස වූ 411ක් වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. නාරාහෙන් පිටින් හඳුනාගත් ආසාදිතයන් 60 දෙනෙකු සහ පිළියන්දලින් හඳුනාගත් ආසාදිතයන් 43 දෙනෙකුද ඒ අතර වනවා. කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 358 දෙනෙකු වාර්තා වූ අතර ඉන් 88 දෙනෙකු හඳුනාගත්තේ පානදුර දකුණ පොලිස් බල ප්‍රදේශයෙන්. එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 347 දෙනෙකුද වාර්තා වී තිබුණා. මේ අතර දිනක් තුල වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ වාර්තා වුණා. ඒ කොවිඩ් මරණ 22ක් වාර්තා වීමත් සමගයි. ඒ අනුව මේ වන විට මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 786ක් ලෙසයි. මියගිය අය වයස අවුරුදු 57ත් 84ත් අතර වයස්වල පසුවන්නන්. මේ අතර මෙරට එන්නත් කරන වැඩසටහන යටතේ කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයන් 1,94,905 දෙනෙකුට මේ වන විට ලබා දී ඇති අතර ගෙවුණු දිනේ පමණක් දෙවන මාත්‍රාව ලබා දී ඇති පුද්ගලයන් සංඛ්‍යාව 7,130ක්. එමෙන්ම ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාවද මේ වන විට පුද්ගලයන් 2,996 දෙනෙකුට ලබා දී තිබෙනවා. එසේම ඊයේ දිනේ සිට ශ්‍රී ලාංකිකයන්ට ලබා දීම ආරම්භ කළ සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව මේ වන විට පුද්ගලයන් 3,158 දෙනෙකුට ලබා දී ඇති අතර ඊයේ දිනේ එන්නත ලබාගත් සංඛ්‍යාව 293ක්. මේ අතර කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ පුද්ගලයන් 600 දෙනෙකුටත් සයිනෝෆාම් එන්නත ලබා දීම අද පෙරවරුවේ ආරම්භ කෙරුණා. එම එන්නත් කරණය සිදු කෙරුණේ කිරුළපන ප්‍රදේශයේදී. දෙවන මාත්‍රාව ලබා දීම සති 3ත් 4ත් ඇතුළත ලබා දීමට කටයුතු කරනවා. ඔවුන්ගේ දුරකථන අංකයට SMS පණිවිඩයක් මගින් ලබා දෙනවා ඊළඟට පැමිණිය යුතු දිනය කොතෙන්ටද පැමිණෙන්න ඕනේ. පළමු මාත්‍රාව කොළඹ නගර වාසී ජනතාවගෙන් 5න් 1කට ලබා දීම තුළින් කොවිඩ් රෝගී තත්ත්වයේ පාලනයක් අපිට ඇති කරගන්නට හැකි වුණා. කොළඹ නගරය තුළ මරණ අඩු කරගන්නට පුළුවන් වුණා. ආසාදිතයින් අඩු කරගන්නට පුළුවන්. මේ අතර මේ වන විට පවතින කොවිඩ් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ගැබිනි මව්වරුන් දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බව කොළඹ මූලික රෝහලේ මාතෘ ඒකකයේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය අමිත්ත දිසානායක මහතා පවසනවා. මේ වන විට පැතිර යන වෛරසයේ රෝග ලක්ෂණ මතුවන ප්‍රවණතාවයේ වැඩිවීම හේතුවෙන් දැඩි සත්කාර ඒකකයේද ගැබිනි මව්වරුන් කිහිප දෙනෙකුට ප්‍රතිකාර කිරීමට සිදු වූ බවයි ඒ මහතා සඳහන් කළේ.
අපි සමාජයක් වශයෙන් අපේ ගැබිණි මව්වරුන් හා මව් පදවිය ලබා ගැනීමට සිටින අය ආරක්ෂා කර ගැනීම ඉතාමත්ම වැදගත්. විශේෂයෙන්ම අවදානම් ගැබිණි මව්වරුන් සිටිනවා නම් නැවතත් අවධාරණය කරනවා වයස අවුරුදු 35ට වැඩි මව්වරුන්, ඒ වගේම වෙනත් කායික රෝග තියෙන මව්වරුන්, විශේෂයෙන්ම ඇදුම, දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘදය වස්තු හා සම්බන්ධ රෝග තිබෙන මව්වරුන්ට කොවිඩ් රෝගය වැළඳුනොත් සංකූලතා එන්න තියෙන ප්‍රවණතාවය සාපේක්ෂව වැඩි. එම නිසා එම මව්වරුන් විශේෂයෙන්ම ආරක්ෂිත වෙන්න ඕනේ. ඒ වගේම හැකිතාක් දුරට එම ගැබිණි මව්වරුන් නිවෙස්වල රඳවා ගන්න ඕනේ, සමාජයේ පිරිස් ගැවසෙන ස්ථානවලට අනාවරණය වීමට නොදී. මේ අතර මෙරට තුළ කොවිඩ් මර්ධන වැඩපිළිවෙල මනා ලෙස සම්බන්ධීකරණය කිරීම සඳහා පළාත් මට්ටමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරු 9 දෙනෙකු පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පියවරගෙන තිබෙනවා. ඒ අනුව සියලුම පළාත්වල සිදු කෙරෙන කොවිඩ් මර්ධන ක්‍රියාන්විතයන් නිරීක්ෂණය කර අවශ්‍ය පහසුකම් සැපීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය විසිනුයි අදාළ පත්කිරීම් සිදු කර ඇත්තේ. මේ වන විට කොවිඩ් ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 19,717ක් වන අතර අද දිනයේද පුද්ගලයන් 1,365 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 1,04,463ක් ලෙසයි. පවතින කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් අද දිනෙත් දිස්ත්‍රික්ක දෙකකට අයත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා තත්ත්වයට පත් කිරීමට පියවර ගැනුණා. රත්නපුර සහ නුවර එළිය යන දිස්ත්‍රික්කවලට අයත් ග්‍රාම නිලධාරී වසම් 20ක් අද උදෑසන සිට හුදකලා තත්ත්වයට පත් කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ රක්වාන පොලිස් බල ප්‍රදේශයේ දොලේකන්ද, රඹුක, කත්ලාන, තනබෙල, ඉලුඹුකන්ද සහ පොතුපිටිය දකුණ ග්‍රාම සේවා වසම් එලෙස හුදකලා කර ඇති බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ. මීට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන පොලිස් බල ප්‍රදේශයේ පානාපොල, කුඩුමිරිය, කුඩව, දෙල්ගොඩ නැගෙනහිර, දෙල්ගොඩ බටහිර, දව්ගලගම, ගංගලගමුව, කොස්වත්ත, තපස්සර කන්ද, වතුරාව, වෙම්බියගොඩ, වැද්දාගල නැගෙනහිර, වැද්දාගල බටහිර සහ කලවාන බටහිර ග්‍රාම සේවා වසමේ සිට නැගෙනහිර 12 මන්සන්දිය දක්වා ප්‍රධාන මාර්ගයේ දෙපසද හුදකලා කර තිබෙනවා. එමෙන්ම නුවර එළිය දිස්ත්‍රික්කයේ ලිඳුල පොලිස් බල ප්‍රදේශයේ ශාන්ත කුම්බස්වතුයායද වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමටයි පියවරගෙන ඇත්තේ. මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ පානදුර පොලිස් බල ප්‍රදේශයේ නාරම්පිටිය ග්‍රාම සේවා වසම අද උදෑසන සිට හුදකලා භාවයෙන් ඉවත් කළ බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ. ලංකාවේ කොවිඩ් තත්ත්වය ඉන්දියාවේ පවතින තත්ත්වයට ගමන් කරමින් තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා සඳහන් කළේ එබැවින් ඉදිරි පැය කිහිපය වටිනා ආකාරයෙන් ප්‍රයෝජනයට ගැනීම ඉතා වැදගත් බවයි. මොන ප්‍රකාශ කර සිටියත් මොන දත්ත ඉදිරිපත් කෙරුවත් අපි ඉතාමත්ම නරක මට්ටමින් බරපතල මට්ටමින් රට ගමන් කරනවා ඉන්දියාවේ තියෙන තත්ත්වයට. රජයටත් සෞඛ්‍යංශ වලටත් නැවත නැවතත් කියා සිටින්නේ මේ වටිනා හෝරා කීපය අපි හරියට ප්‍රයෝජනයට ගත්තේ නැත්නම් අපිට අත්දකින්න වෙන ඉරණම ඉතාමත්ම භයානක විය හැකියි. හිතන්නේ මේ වෙනකොට එන්නත් වර්ග කීපයක්ම රට තුළ භාවිතා වෙනවා. ඒ එන්නත් වර්ග සියල්ලම පාහේ හොඳ එන්නත් බව පේන්න තියෙනවා. සහ WHO එකෙන් නිර්දේශ කරන ලද එන්නත් අපිට ලැබිලා තියෙනවා. ජනතාව හැටියට ජනතාව තේරුම් ගත යුතු කාරණාවක් තමයි මේක ඉතාමත්ම බරපතල තත්ත්වයක්. මොකද රෝගයේ පැතිර යාම ඉතාමත්ම බරපතලයි. ඉතාමත් සුළු කාලයකින් වැළඳෙන්න පුළුවන් මේ රෝගය. මොකද මේ ප්‍රභේදය වෙනස්. ගිය පාර නැත්නම් අපි පළවෙනි රැල්ලේදී වගේ නෙවෙයි. මේ ප්‍රභේදය ඉතාමත්ම ඊට වඩා ඉතාමත්ම ශීඝ්‍රයෙන් පැතිරෙනවා. ඒ හින්දා මේ ශීඝ්‍රයෙන් පැතිරෙන ප්‍රභේදයෙන් වළකින්න නම් අනිවාර්යයෙන්ම මුඛාවරණ නිවැරදිව පැළඳීමේ වැදගත්කම දින 5ක් වගේ කාලයක් ඇතුළතදී මේ රෝගය වැළඳිලා රෝග ලක්ෂණ මතු කරන්න පුළුවන්. එතකොට රෝග ලක්ෂණ මතුවෙන්න දින 5ක් වගේ කාලයක් යනවා. ඒ 5ක් වගේ යන කාලය තුලදී තව කෙනෙකුට මේ රෝගය පැතිරීමේ අවදානම තියෙනවා. ඒ හින්දා රෝග ලක්ෂණ එනකොට ප්‍රමාද වෙන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි මේ රෝගය මගින් ඉතාමත්ම බරපතල ලෙස පෙනහළු ආසාදනය කරනවා. පෙනහළු වල නියුමෝනියා තත්ත්වයක් උදා වෙනවා. ඒ නියුමෝනියා විශේෂයෙන් අනිත් නියුමෝනියා තත්ත්වයට වැඩිය බරපතල ලෙස බලපාන්නේ මේ නියුමෝනියා තත්ත්වයේ උදර කැටි ගැසීමකුත් එක්ක තමයි එන්නේ. ඉතින් ඒ හින්දා මේක ඉතාමත්ම සංකීර්ණයි. ඒ වගේම වෛද්‍යවරුන්ට දැඩි අපහසුතාවයක් තියෙනවා මේ තත්ත්වයට ප්‍රතිකාර කිරීමට. ඒ වගේම මේ රෝගයේ ප්‍රධාන ලක්ෂණ තමයි මේ රෝගීන්ට අත්‍යවශ්‍යම ඉතාමත්ම යහුසුළු අපි ඔක්සිජන් වැඩි සාන්ද්‍රණයක් ලබා දිය යුතුයි. ඉතින් ඒ හින්දා තමයි මේකට අපිට ඔක්සිජන් අවශ්‍ය වෙන්නේ. පෙනහළු ආසාදිත තත්ත්වය සහ නියුමෝනියා තත්ත්වයේ හින්දා
ඒ හින්දා මේක ප්‍රවාසියෙක්ම මේක තේරුම් ගන්න ඕනේ. අපේ රටේ තියෙන පහසුකම් අනුව මේ සියලුම සැපයුම් ලබා දීමට හැකියාවක් තියෙද මේ වගේ බරපතල තත්ත්වයක් තිබුණොත් ඒ හින්දා තමුන්ගේ ඉරණම මේ වෙලාවේ තේරුම් ගන්න ඕන කාල සීමාවක්. අපි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිරන්තරයෙන්ම ජනතාවට මේක සුළුවට තකන්න එපා. මේක ඊටම පහසුවෙන් සරලවට හිතන්න එපා. මේක පළවෙනි රැල්ල නෙවෙයි. මේක ඊටමත්ම භයානක රැල්ලක් බව අපි නැවතත් අවධාරණය කරමු. මේ වන විට පවතින සෞඛ්‍ය දත්ත විශ්ලේෂණවලට අනුව ලබන අගෝස්තු පළමු වනදා වන විට ඉන්දියාවේ කොවිඩ් මරණ මිලියනය දක්වා ඉහළ යා හැකි බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී තිබෙනවා. අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් කොවිඩ් මරණ 4133ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව ඉන්දියාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2,42,000 ඉක්ම වූවා. එමෙන්ම අකණ්ඩව සිව්වන දිනටත් ඉන්දියාවේ දෛනික කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 4 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව එම ගණන දැක්වුණේ 4,09,300ක් ලෙසයි. වසංගත ව්‍යාප්තිය තුළ දෛනික කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 4 සීමාව පසු කර ගිය ලොව පළමු රට ඉන්දියාවයි. ඒ අනුව ඉන්දියාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 2,22 ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා. එමෙන්ම කොවිඩ් වසංගතයේ දෙවන රැල්ලෙන් දැඩි පීඩාවකට ලක්ව සිටින ඉන්දියාවේ සුව වූ සහ සුවය ලබමින් සිටින කොවිඩ් රෝගීන් අතරත් දුර්ලභ මාරාන්තික කළුපුස් රෝගය පැතිරයමින් පවතින බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරනවා. කන නාසය උගුර ආශ්‍රිතව පැතිරෙන මෙම කළුපුස් ආසාදනය ඇස් සහ මොලේ දක්වාම පැතිරයා හැකි බවයි අනාවරණය වී ඇත්තේ. මෙහිදී ඇතැම් විට අන්ධභාවයද ඇතිවිය හැකි බවද ඔවුන් පෙන්වා දෙනවා. එමෙන්ම ඉන්දියාවෙන් කොවිඩ් මරණ සහ ආසාදිතයන් මෙලෙස තවදුරටත් ඉහළ යමින් පවතිද්දී තවමත් රටපුරා රෝහල් කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ අර්බුදයකට මුහුණ දී සිටිනවා. ඒ අනුව ප්‍රාන්තවලට අවශ්‍ය කරන ඔක්සිජන් සැපීම සහතික කරලීම අධීක්ෂණය කිරීම සඳහා ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණය ජාතික කාර්ය සාධක බලකායක්ද පත් කර ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ. ඒ ඉන්දිය රෝහල් තුළ ඔක්සිජන් හිඟවීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධීකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සමක් ඊයේ සලකා බැලුණු අවස්ථාවේදී. ඉන්දිය සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කර ඇත්තේ ඔක්සිජන් සැපයුම මත දිවි පවත්වා ගන්නා කොවිඩ් ආසාදිතයන් 9 ලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් ඉන්දියාව පුරා සිටින බවයි. මේ අතර ඉන්දියාවේ කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ක්‍රියාකාරකම්වලට සමාව දිය නොහැකි බව බ්‍රිතාන්‍යයේ ලැන්සෙට් වෛද්‍ය සංගරාව චෝදනා නගනවා. එහි නවතම ප්‍රකාශනයේ කතුවැකී මගින් පෙන්වා දෙන්නේ කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමේදී ඉන්දියාව මුලදී ලද සාර්ථකත්වය මෝදි රජයේ ක්‍රියාකාරකම් නිසා අපතේ ගොස් ඇති බවයි. මේ නිසා කොවිඩ් ව්‍යාප්තියෙන් ඉන්දියාව ඛේදනීය තත්ත්වයකට පත් කිරීම පිළිබඳව ඔවුන් වගකිව යුතු බවද එම සංගරාව සඳහන් කළා. වෛද්‍ය වෘත්තිකයන්ගේ අනතුරු ඇඟවීම් නොතකා ඉන්පසු ආගමික උත්සව පැවැත්වීමට අවසර හිමි වූ අතර ඊට මිලියන සංඛ්‍යාත ජනතාව එක් රැස් වුණා. එමෙන්ම කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකමින් දේශපාලන රැලි සංවිධානය කෙරුණා. මෙම අත්වැරදීම් හේතුවෙන් ඇති වී තිබෙන තත්ත්වය පාලනය කිරීමට නම් කොවිඩ් මර්ධන ප්‍රතිචාර ක්‍රියාවලිය මුළුමනින්ම නැවත සැකසිය යුතු අතර එය විනිවිධ භාවයෙන් සහ විද්‍යාවට මුල් තැන දෙමින් සිදු කළ යුතු බවටයි ලැන්සෙට් වෛද්‍ය සංගරාව සඳහන් කර ඇත්තේ. මේ වන විට පවතින සෞඛ්‍ය දත්ත විශ්ලේෂණවලට අනුව ලබන අගෝස්තු පළමුවැනිදා වන විට ඉන්දියාවේ කොවිඩ් මරණ මිලියනය දක්වා ඉහළ යා හැකි බවටයි එම සංගරාව අනාවරණය කළේ. මේ අතර කොවිඩ් ආසාදනය සීග්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් අද දින සිට දින 10ක කාලයක් පාකිස්තානය පූර්ණ නිරෝධායන නීතිවලට යටත් කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා. ඒ අනුව පාකිස්තාන රජය විසින් අද සිට ලබන 15 වනදා දක්වා විශේෂ නිවාඩු සමයක්ද ප්‍රකාශයට පත් කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. නැවත පාසල් ආරම්භ කිරීම සම්බන්ධව ලබන බදාදා විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද ප්‍රකාශ කළා. පාසල් අපි පුළුවන් තරම් ඉක්මනට විවෘත කරනවා පාසල් හා විශ්වවිද්‍යාල. හැබැයි අපේ සිසු දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාවට ප්‍රමුඛ ස්ථානය දීලා. ඉතින් ඒ අතර ඒ දරුවන්ගේ අධ්‍යාපන වැඩ කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙන යාම සඳහා ඒ මාර්ගගත අධ්‍යාපන ක්‍රමවේද අපි පාවිච්චි කරනවා. හැබැයි මම කියන්නේ ඒවා විකල්පයක් කියලා. ඒ විකල්පයක් නෙවෙයි ඒක ආධාරයක්. අපි සතියෙන් සතිය රටේ සෞඛ්‍ය තත්ත්වය සමාලෝචනයට භාජනය කරලා අපේ විද්‍යාල විශ්වවිද්‍යාල පිරිවෙන් පෙර පාසල් සියල්ලක්ම විවෘත කිරීමට අපි උත්සාහ කරනවා. රටේ තත්ත්වය අනුව දින වකවානුවක් නිශ්චිත වශයෙන් කියන්න බෑ. හැබැයි තව දවස් 3කින් එන බදාදා මාව හම්බ වෙන්න එනවා මේ රටේ ප්‍රධානම පෙළේ
වෛද්‍යවරුන් අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳ අත්දැකීම් තිබෙන පුද්ගලයන් ඒ අයගේ උපදෙස් මම ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා මේ තත්වය හොඳ අතට හැරෙන විට විශ්වවිද්‍යාල ආරම්භ කිරීමේදී අපි අනුගමනය කළ යුතු ක්‍රමවේද ඒ සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් තිබෙන පුද්ගලයන්ගේ උපදෙස් ලබාගෙන ඒවට අනුගත වෙමින් හැකියතාක් ඉක්මනට පාසල් හා විශ්වවිද්‍යාල විවෘත කිරීම තමයි රජයේ අභිප්‍රායය. ලොව ඇති උත්තරීතර අමිල සෙනෙහසේ අරුත් පහදන අම්මාවරුන් වෙනුවෙන් වෙන් වූ ලෝක මව්වරුන්ගේ දිනයාදයි. මේ එවන් මව් සෙනෙහස වෙනුවෙන් අප තබන සටහනක්. සෙනෙහසේ රන් සිංහාසනයේ රැඳෙන්නට ඇයට ඉඩ දුන්නද ඇය එය මා වෙනුවෙන් වෙන් කරන බව සැබෑවකි. මා ඇයට ඔටුනු පළඳන්නට හදද්දී ඇය මා වෙනුවෙන් රන් නොටුනු නිමවා අවසානය. එනිසා සෙනෙහසේ රන් සිංහාසන මත කිසිදා ඔටුනු නොපැළඳූ අම්මා, කිසිදා ඔටුනු නොපැතූ අම්මා, ඒ සියල්ල දරුවෙකුගේ නමින් කැපකිරීම අරුමයකි. ඉපදුණු මොහොතේ ලොව ඇති දැඩිම වේදනාව විඳ දෝතටගත් ආදරය සීරීමක්වත් නොවෙන ලෙසින් හැදූ හැටි පුදුමය. අදටත් මටත් හොරෙන් හැඬූවාර, මටත් හොරෙන් හංගාගත් ලෙඩ, මටත් හොරෙන් හතර අතේ ණය වුණ තැන් තවමත් අම්මා ළඟ තනි රකින්නව ඇති. ලොව ඇති ව්‍යාජාතර සියල්ලම පෙරලා තමන්ටත් දෙයක් බලාපොරොත්තු වද්දී අම්මගේ ආදරය කිසිම ලෙසකින් වචනයක්වත් සිනහවක්වත් පෙරලා බලාපොරොත්තු නොවන සෙනෙහසයි. කාලයත් සමග තරඟයක දිව කියද එදා අම්මගේ අතේ පැටලී ලොව ඇති සෑම දෙයක්ම හැඳින ගන්නට උත්සාහ දරද්දී අම්මා කියා දුන්නේ මුළු ලෝකයයි. හිමකිර මත සිසිලස රැඳුනද හිමකිර මත සිසිලස බිඳක්වත් නොදැනෙන සෙනෙහස අම්මගේ උණුසුමයි. රසකර පිසූ රසකර කැවූ ඇයතුන් බත් අහුරට කිසිම රසම සවුලුවක් අදටද සමකල නොහැකිය. නොසිතූ ලෙස ගිලන් වෙද්දී ඇගේ සෙත් කවි මගේ සුවසෙතම විය. ලෝකයක් අතැර ගිය මොහොතවල් ඕනෑ තරම් ජීවිතයේ රැඳෙද්දී ඇය නම් හැරගියේ නැත. නේක සෙනෙහස් අතර සැබෑ ආදරයක් සොයා පසුව අසරණ වූ තැන ඉතිරි වූ සැබෑ ආදරය අම්මා. නොනිතා පහන් කළ රැයවල් මගේ නමින් බිය වෙද්දී අවසාන ජයග්‍රහණයට යනතුරුම ඇය දිරිතුනි. නොයෙක් ජය ලබද්දීත් මා වැටුණු මොහොතදීත් ඇය මා අසල සිටියාසේම ඇගේ නෙතින් මා වෙනුවෙන් වැටුණු කඳුළු අපම නැති. තනාගත් පැල්පතේ නේක විසිතුරු මැවූ ඇගේ අත දුක සැප සියල්ල සමපර කළ ඇය ඇගේ මුදු හදවත අභියෝග හමුවේ නොසැලී තබාගත් හැටි අදටත් පුදුමය. අම්මේ මම ගිහින් එන්නම් කිව් සැනින් සෙත් පැතූ ඇගේ සෙත් කවිය තවමත් ඇය මුමුණනවා විය යුතුය. ඒ සියල්ල අතරේ මුහුණු පොතේ සරද්දී නෙත ගැටුණු මේ ඡායාරූපය බැලිය යුතුමය. ඒ සමග එහි සටහන තිබුණේ මෙලෙසයි. මගේ අම්මා තාක්ෂණය දන්නේ නැහැ. මම ඇයට මගේ දුරකථනය දුන්නා මගේ පින්තූරයක් ගන්න. පින්තූරය අරන් ඉවරුණාට පස්සේ ඇය මට කිව්වා ඔයා කොච්චර ලස්සනද පුතේ කියලා. ඡායාරූපය බලන්න ඔහු ආයෙත් දුරකථන ඉල්ලගත්තා. ඒක කොච්චර ලස්සනද? ඒක තමයි මගේ හොඳම පින්තූරය. දුරකථනයේ තිරය නොදකින අතරතුර ඇය තමන්ගේ දරුව දැක්කේ කොහොමද? තාක්ෂණයට විසිතුරු දෙයට මේ සියල්ලට එහා අම්මලගේ ආදරය නිතරම රැඳුනේ හෙලින්. අම්මා අදත් හෙටත් ලොව ඇති සොඳුරුතම වදනයි. බස් කර්මාන්තයේ නිරත සේවකයන් හැට මේ සතිය ඇතුළත කොවිඩ් මර්ධන එන්නතක් ලබා නොදුනහොත් එළඹෙන සතියේ බස් රථ ධාවනයෙන් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. බස් රථ ධාවනය වෙන්නේ මේ අවස්ථාවේදී ලංකාව පුරාම 100ට
25ක වගේ ප්‍රමාණයක්. ඒ වගේම අපි ධාවනය කරනවා මේ වන විට කාර්යාල බස් සේවාව 15% වගේ ප්‍රමාණයක්. මේ අවස්ථාවේදී බස් කර්මාන්තකරුවන් බරපතල අර්බුදයක ඉන්නවා. අපි දැන් මීට මාස 2කට ප්‍රථම අපේ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ලිඛිත දැන්වීමක් කරා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමාට අපිට මේ කොවිඩ් එන්නේ නැත අපේ බස් අත සේවක මහතුන්ට ලබා දෙන්න, ඒ වගේම බස් අත හිමිකරුවන්ට ලබා දෙන්න අපි අවදානම් රැකියාවක නිරත වෙලා ඉන්නවා. නමුත් මේ වනතෙක් මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. පෞද්ගලික බස් අත සේවක මහතුන් අපි ඉල්ලීමක් කරනවා මේ සතිය තුල අපිට ධාවනය කරනවා අපි බොහොම අමාරුවෙන්. මේ සතිය තුල අනිවාර්යයෙන්ම බස් අතවල ධාවනය කරන බස් අතවල සේවක මහතුන්ට සහ ඒ හිමිකරුවන්ට වහාම කොවිඩ් එන්නත ලබා දෙන්න කටයුතු කළ යුතුයි. මොනම එන්නතක් හෝ ලබා දෙන්න කටයුතු කළ යුතුයි. එසේ නොමැතිනම් අපිට අපේ ලබන සතිය අපි බස් අත ධාවනයෙන් අපිට ඉවත් කරගන්න සිද්ධ වෙනවා. මේ තව දෙයක් විශේෂයෙන්ම අපි ඉල්ලීමක් කරන ලබන සතිය පුරා බලධාරීන් මේ බස් අතවල යන මගීන් සීමා කර යුතු එක් ආසනයකට ආසන ධාරිතාවෙන් 50%යි බස් අතවල මගීන් ගෙනියන්න අවකාශය තියෙන බස් අතේ ආසනයකට එක් මගියෙක්. ඒ වගේම ඒ ධාරිතාව ගෙන යාම සඳහා අපි ඉල්ලීමක් කරනවා ආණ්ඩුවෙන් 50%ක් ඒ කියන්නේ ඉන්ධන 50%ක අඩු කිරීමක් කරන්න. එතකොට මගී ජනතාවත් ධාරිතාව විදියට ඒ ප්‍රමාණය 50%කින් අඩු කරන්න අපිට හැකියාව තියෙනවා. අපි ඉල්ලීමක් කරනවා වහාම මේ පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. එක ආසනයකට එක් මගියෙක් තමයි ගෙනියන්න ඕන. අපි කියන්නේ සහන කාල සීමාවක් මේ උවදුර අඩු වෙනකන් මගීන්ව ගෙනියන්නත් ඕන, රටත් ආරක්ෂා වෙන්නත් ඕන, කර්මාන්තය ආරක්ෂා වෙන්නත් ඕන. ඒ පදනම් කරගෙන තමයි අපි ඉල්ලීමක් කරන්නේ 50%ක ඉන්ධන අඩු කිරීම, ඩීසල් අඩු කරන්න. ඒ වගේම බස් අතවල යන මගීන්වත් 50%කින් අඩු කරන්න. ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් PLC ආයතනයේ තැන්පතුකරුවන් වෙත වැඩි කරන ලද වන්දි මුදල් ගෙවීම හෙට සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් PLC ආයතනයේ සුදුසුකම්ලත් තැන්පත්කරුවන් අදාළ තැන්පතු සඳහා වන නීත්‍යානුකූල උරුමකරුවන් වෙත ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය යටතේ වැඩි කරන ලද වන්දි මුදල් ගෙවීම 2021 වසරේ 5 වෙනි මාස 10 වන දිනට එනම් හෙට දින සිට ආරම්භ කරන බවයි. ඒ අනුව හෙට හෝ හෙටින් පසු දිවයිනේ ඕනෑම මහජන බැංකු ශාඛාවක් වෙත නියමිත ලේඛන ඉදිරිපත් කර තමන්ට හිමි වන්දි මුදල් ලබා ගන්නා ලෙස සුදුසුකම්ලත් තැන්පත්කරුවන් එම තැන්පතු සඳහා වන නීත්‍යානුකූල උරුමකරුවන් වෙත ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දී තිබෙනවා. එසේම මහ බැංකුව අදාළ වන්දි හිමි තැන්පත්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ මහජන බැංකු ශාඛා පරිශ්‍රයන්හි පිරිස් වශයෙන් රැස් නොවන ලෙසටත් සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් නිසි ලෙස පිළිපදින ලෙසයි. දුරකථන අංක 0112 477 261 හෝ 0112 398 788 වෙත ඇමතීමෙන් මෙම වන්දි ලබා දීම පිළිබඳ වැඩි විස්තර ලබා ගත හැකියි. චීනය විසින් අභ්‍යවකාශගත කළ ලෝං මාර්ච් 5B රොකට්වේ සුන්පුන් මෙවන විට ඉන්දියන් සාගරයට කඩා වැටී තිබෙනවා. චීන රාජ්‍ය මාධ්‍ය ප්‍රකාශ කළේ එය ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට නිරිත දෙසින් වූ මුහුදු තීරයට කඩා වැටී ඇති බවයි. ටොන් 18ක් බර ඇති මෙම රොකට් කොටස මෑත කාලයේ අභ්‍යවකාශයේ සිට පොළොවට කඩා වැටුණු විශාලතම සුන්බුන් කැබැල්ල ලෙස සැලකෙනවා. සිය නව අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ උඩුගුවනට රැගෙන යාම සඳහා චීනය යොදාගත් ලෝං මාර්ච් 5B රොකට්ටුවේ ප්‍රධාන කොටසයි මෙලෙස පෘථිවියට කඩා වැටී ඇත්තේ. චීනය විසින් උඩුගුවනට යවූ දැවන්ත රොකට් යානයේ විශාල කොටසක් මෙම සති අන්තයේ පාලනයකින් තොරව පෘථිවියට කඩා වැටෙන බවයි නාසා විද්‍යාඥයින් ප්‍රකාශ කර තිබුණේ. එහිදී ටොන් 21ක් බැරැති යානයේ ප්‍රධාන කොටස පෘථිවි වායුගෝලයට ඇතුළුවීමට නියමිත බව නාසා විද්‍යාඥයින් සඳහන් කළා. කෙසේ නමුත් ඒ ගුවනේදී විනාශවීමට සැලසුමක් නොමැති අතර රොකට් යානා කොටස කිසිවෙකුට හානි නොවන අන්දමින් පැසිෆික් සාගරයට කඩා වැටෙනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේ වෙතත් චීන රාජ්‍ය මාධ්‍ය පැවසුවේ අද බීජිං වෙලාවෙන් 10:24ට එම රොකට්ටුවේ කොටස් නැවත පෘථිවි වායුගෝලයට ඇතුළු වූ බවයි. ඒ අනුව එම රොකට්ටුවේ සුන්බුන් ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට නිරදෙසින් වූ මුහුදු තීරයට කඩා වැටී ඇති බවයි චීන රාජ්‍ය මාධ්‍ය සඳහන් කළේ. විදෙස් රටවල සිට මෙරටට එවන ජංගම දුරකථන සොරකම් කිරීමේ ජාවාරම්භක නිරත වූ පුද්ගලයන් 6 දෙනෙකු මීගමුව කොට්ටාශ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ මෙරට සිටින පුද්ගලයෙකුට විදේශීය රටක සිටින පුද්ගලයෙකු විසින් එවන ලද ඇපල් වර්ගයේ දුරකථනයක් කටුනායක ගුවන්තොටුපළ වෙත ලැබුණු පසු එය අතුරුදන් වූ බවට ලද පැමිණිල්ලක් මත අදාළ මෙහෙයුම සිදු කර ඇති බවයි. එම දුරකථනය ලොව ප්‍රමුඛතම කුරියර් සේවාවක් යටතේ එවා තිබූ බවත් මීගමු කොට්ටාශ අපරාධ විමර්ශන ඒකක විසින් ඒ සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණයේදී පසුගිය ජනවාරි මාස සිට මේ දක්වා මෙවැනි ඇපල් වර්ගයේ දුරකථන 19ක් පමණ සොරකම් කර ඇතැයි අනාවරණය වී තිබෙනවා. එම දුරකථනවලින් 16ක් ඊයේ දිනේදී සොයාගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් අදාළ කුරියර් සේවාවේ සුපර්වයිසර්වරු දෙදෙනෙක් සහ එම ආයතනයට කම්කරු සේවය ලබා දෙන තවත් සේවකයන් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. අත්අඩංගුවටපත් සැකකරුවන් ඊයේ මීගමුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. අදාළ සැකකරුවන් විසින් සොරකම් කරන ලද දුරකථනවල වටිනාකම රුපියල් ලක්ෂ 30කට ආසන්න බවයි අනාවරණය වී ඇත්තේ. සොරකම් කරන ලද දුරකථන මහනුවර දිවුලපිටිය මිනුවන්ගොඩ ආදී ප්‍රදේශවල දුරකථන අලෙවි කිරීමේ ස්ථානවල තිබී සොයාගෙන තිබෙනවා. ඒ අනුව කුරියර් සේවය යටතේ විදේශ රටක සිට යම් පුද්ගලයෙකුට දුරකථනයක් එවා එය කටුනායක ගුවන්තොටුපළේදී අස්ථානගතව ඇතනම් පහත දුරකථන අංකයට දැනුම් දිය හැකියි. අවධානය විදේශ පුවත් වෙත. ඇෆ්ගනිස්තානයේ පාසලක සිදු වූ පිපිරීමකින් 55 දෙනෙක් මිය ගොස් තවත් 150කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා තිබෙනවා. ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර පිහිටි පාසලක් ඉලක්ක කර එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් 55 දෙනෙකු මිය ගොස් තිබෙනවා. එහිදී 150කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. එම පාසල අසල අදාළ පිපිරීම සිදුව ඇත්තේ පාසල අවසන් වී සිසුන් පිටව යමින් සිටි අවස්ථාවේදී. මෝටර් රථයක සවිකල බෝම්බයක් පාසල අසල පුපුරවා හැර තිබූ අතර මෝටාර් ප්‍රහාර කිහිපයක්ද එල්ල කර තිබෙනවා. ප්‍රහාරයෙන් අනතුරුව මාර්ගය පුරා පොත්පත් සහ පාසල් බෑග් විසිරී තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ප්‍රහාරයට ගොදුරු වූ අයගෙන් බහුතරය ගැහැණු ළමුන් බවද එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා. තුවාල ලැබූ පිරිස මේ වන විට ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති අතර ප්‍රහාරය සිදු කිරීමට හේතුව හෝ එය සිදු කළ පිරිස සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ. කෙසේ වෙතත් මෙය තලේබාන් ත්‍රස්තවාදීන් විසින් සිදු කරන්නට ඇති බවටයි ජනාධිපති අශ්රෆ් ඝානී සැක පළ කරන්නේ. දිනක සටහන් නිමවන්නට මත්තේ හෙට දවසේ වැදගත්කමටයි මේ අවධානය. හෙට මේ 10 වෙනිදා ලන්දේසි පාලන සමයේදී පළමු මුදල් නෝට්ටුව වූ පැන්ස එකක මුදල් නෝට්ටුව නිකුත් කර ඇත්තේ 1785 වසරේ මැයි මස 10 වන දිනයි. තලව කැලේ සිට නානු ඔය දක්වා වූ දුම්රිය මාර්ගය විවෘත කර ඇත්තේ 1885 වසරේ මැයි මස 10 වන දිනයි. වික්ටෝරියා වුඩ්හුල් එක්සත් ජනපදයේ ජනාධිපති ධූරයට නම් කරන ලද පළමු කාන්තාව බවට පත්ව ඇත්තේ 1872 වසරේ මැයි මස 10 වන දිනයි. ඒත් සමගින් ශ්‍රද්ධා රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමවට පත් වෙනවා. හමු යමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.